අපේ topics ටික තමයි testamentary capacity, testimonial capacity, fitness to plead, dying declaration and dying deposition. Testamentary capacity. Testamentary capacity කියලා කියන්නේ capacity of the patient to write his or her last will or to dispose his or her properties. ඒ කියන්නේ කෙනෙක්ට එයාගේ last will එක ලියන්න පුළුවන් හැකියාව නැත්නම් එයාගේ properties ටික dispose කරන්න පුළුවන් හැකියාව. මේක අපිට mainly important වෙන්නේ hospital එකක ward setting එකකදී කවුරු හරි admit කරලා හිටියොතින් එයාගේ children ලා ඇවිල්ලා කියන්න පුළුවන් මෙයාගේ last will එකට signs ගන්න permission දෙන්න පුළුවන්ද කියලා. එතකොට doctor විදියට ward එකේ doctor විදියට අපිට director ගෙන් request කරලා මෙයාලට permission අරන් දෙන්න පුළුවන්. හැබැයි මෙතන doctor විදියට main responsibility එකක් තියෙනවා අපිට මේ කෙනාට testamentary capacity එකක් තියෙනවද කියලා බලන්න. අපිට එහෙම බලන්න factors කීපයක් යොදා ගන්න පුළුවන්. Conscious and rational. ඒ කියන්නේ මේ පුද්ගලයා හොඳ සිහි බුද්ධියකින් ඉන්නවද කියලා අපිට බලන්න පුළුවන්. ඊට පස්සේ free of intoxication. ඒ කියන්නේ එයා මොන හරි ඒ වෙලාවේ drugs නැත්නම් alcohol වගේ දෙයක් අරගෙනද ඉන්නේ කියලා අපිට බලන්න පුළුවන්. ඊට පස්සේ voluntary and not under pressure. එයා voluntarily මේකට සහභාගී වෙනවද කියලා. එයාට බාහිරින් කිසිම pressure එකක් නැතුව එයා voluntarily මේකට සහභාගී වෙනවද කියලා අපිට බලන්න පුළුවන්. ඊට පස්සේ knows what a will is. එතකොට අපිට patient ගෙන් අහන්න පුළුවන් do you know what a will is කියලා. ඒ කියන්නේ අපි බලන්න ඕන එයා මේ last will එකක් ලියනවා කියන්නේ මොකක්ද කියලා දන්නවද කියලා. ඊට පස්සේ knows the extent of the property. අපි බලන්න ඕන මේ කෙනා එයාට කොච්චර දේපල ප්‍රමාණයක් තියෙනවද කියලා දන්නවද කියලා. එහෙම නැති වුණොතින් ඉස්සරහට මොකක් හරි කේස් එකක් වුණොතින් ඒක courts වලදී challenge එකක් වෙන්න පුළුවන්. මෙයා එයාට කොච්චර දේපලක් තියෙනවද කියලා නොදැන හිටියොත්. knows to whom the property is to be given. ඒ කියන්නේ normally for an example normally මේ property එක එයාට children ලා දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්නට equally බෙදන්න පුළුවන්. ඒ විදිහට එයා කාටද දෙන්නේ කියලා දන්නවද කියලා අපි බලන්න. having valid reasons when disposing out of the line of inheritance. කියන්නේ for an example එයා එයාගේ properties ටික පුතාට දෙන්න නැතුව වෙන කෙනෙක්ට නැත්නම් වෙන විදියකට එයාගේ properties ටික dispose කරන්න හදනවා නම් abnormal way එකකින් අපි ඒකට reasons අහලා ඒක justifiable නම් අපිට ඒක accept කරන්න පුළුවන්. ඊට පස්සේ not suffering from any metabolic disorders. එතකොට අපි බලන්න ඕන normally patient at hospital එකට admit කරද්දී නැත්නම් discharge කරද්දී අපි බලන්න ඕන මෙයාට metabolic disorders තියෙනවද කියලා. එයාට මොකක් හරි metabolic disorders තියෙනවා නම් මේ testamentary capacity එක අඩු වෙනවා. having the ability to recognize reasonable claims of relatives. කියන්නේ for an example මේ last will එක ලියන වෙලාවේ එයාගේ relatives ලා එයාගේ children ලා ඇවිල්ලා කියන්න පුළුවන් මට මේ portion එක දෙන්න පුළුවන්ද මට මේ portion එක දෙනවද එහෙම අහනකොට අපි බලන්න ඕන මේ person ට හැකියාවක් තියනවද කියලා ඒකට reasonable claims තියනවද නැත්නම් reasonable refusals මොනවද තියනවද කියලා අපිට බලන්න පුළුවන්. එයාට ඒ ගැන idea එකක් තියනවද කියලා. ඊට පස්සේ තව important point එකක් තමයි the doctor should not be beneficiary. ඒ කියන්නේ සමහර වෙලාවට patient කියන්න පුළුවන් doctor I will give you half of my property because you treated me well කියලා.
එහෙම වෙලාවලදී අපි ඒකෙන් බෙනිෆිට් එකක් ගන්න නැතුව ඉන්න ඕනේ. එතකොට මේ ලාස්ට් විල් එක ලියද්දී ડોක්ටර් සයින් කරනවා තව සාක්ෂිකරුවන් දෙන්නෙක් ඉදිරියේ ડોක්ටර්ත් සයින් එකක් දාන්න. එතනින් අපිට සර්ටිෆයි කරන්න පුළුවන් මේ පර්සන්ට ටෙස්ටමෙන්ටරි කැපැසිටි එකක් තියෙනවා කියලා. තව එතන මේ ටෙස්ටේට ඒ කියන්නේ මේ ලාස්ට් විල් එක ලියන පුද්ගලයා සහ නෝටරි ඉන්නවා. ඊට පස්සේ ටෙස්ටිමෝනියල් කැපැසිටි කියලා කියන්නේ ability of a patient, ability of a person to go to the courts and ability to give evidence in the courts. ඒ කියන්නේ කෙනෙක්ට courts වලට ගිහිල්ලා මොකක් හරි evidence එකක් දෙන්න හැකියාවක් තියනවද කියලා. අපිට මේක important වෙන්නේ hospital එකකදී patient කෙනෙක් ඇවිල්ලා අහන්න පුළුවන් doctor I have a court case tomorrow so can I go to the courts tomorrow කියලා. එතකොට අපි ඒක consider කරන්න ඕන දැන් එයාගේ physical and mental status එක. For an example එයා මොකක් හරි surgery එකක් වගේ දෙයක් කළා නම් ඉන්නේ එයාගේ physical status එක හොඳ නැති නිසා අපිට පුළුවන් courts වලට letter එකක් ලියන්න he can't attend the courts tomorrow because he has a mental or a physical problem කියලා. ඒ විදියට අපිට ඒක refuse කළා courts වලට letter එකක් ලියන්න පුළුවන්. එතකොට evidence ordinance එකේ section 118 වල කියලා තියෙනවා all persons shall be competent to testify unless the courts consider they are prevented from understanding the questions put on them or from giving rational answers to those questions by tender years, old age, diseases, etc. කියලා. ඒ කියන්නේ මේ section 118 වලට අනුව මේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් tender years ඒ කියන්නේ ගොඩක් young age එක with lack of experience එහෙම කෙනෙක් ඉන්නවා නම් නැත්නම් extreme old age එක කෙනෙක් ඉන්නවා නම් නැත්නම් මොකක් හරි disease එකක් තියෙන පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ කියන්නේ එයාගේ physical and mental status එක හොඳ නැත්නම් අන්න ඒ වගේ කට්ටිය අර අනිත් හැම කෙනෙක්ටම courts වලට ගිහිල්ලා මොකක් හරි evidence එකක් දෙන්න capability එකක් තියෙනවා කියලා මෙන්න මේ section 118 වලට අනුව කියන්න පුළුවන්. එතකොට මේ කෙනාට කවුරු හරි patient කෙනෙක් ඇවිල්ලා ඇහුවම එයාට courts වලට ගිහිල්ලා ඒ විදියට evidence දෙන්න testimonial capacity එකක් තියනවද කියලා check කරන්න පුළුවන් factors ටිකක් තියෙනවා. එතකොට ડોක්ටර්ට බලන්න පුළුවන් මෙන්න මේ factors ටික. Rational with sufficient intelligence to understand the questions put to him. ඒ කියන්නේ එයාට හොඳ සිහිබුද්ධියක් තියනවද මේ courts වල ඉදිරිපත් කරන questions එයාට හොඳට understand කරගන්න පුළුවන්ද කියලා ડોක්ටර්ට බලන්න පුළුවන්. ඊට පස්සේ remembers clearly එයාට හොඳට දේවල් මතක තියෙනවද කියලා අපිට check කරන්න පුළුවන්. ඊට පස්සේ expresses a truthful answer. truthful answer එකක් දෙන්න පුළුවන්ද කියලා අපිට බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් එයාගේ physical fitness එක. ඒ කියන්නේ අපි බලන්න පුළුවන් එයාට courts වලට ඇවිදගෙන ගිහිල්ලා courts වල පැය ගාණක් වාඩි වෙලා ඉඳලා witness box එකෙත් පැය ගාණක් ඉඳලා ඒ විදියට ඉන්න තරම් physical fitness එකක් තියෙනවද කියලා. ඒ විදියට අන්නේ factors ටික ඔක්කොම එයාට fulfill කරගන්න පුළුවන් නම් physically and mentally අපිට කියන්න පුළුවන් එයාට testimonial capacity එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ එයාට courts වලට ගිහිල්ලා evidence දෙන්න පුළුවන් ability එකක් තියෙනවා කියලා. ඊට පස්සේ dying declaration
Dying declaration කියලා කියන්නේ a statement given by a dying person about the circumstances which lead to his or her death. ඒ කියන්නේ මරණාසන්න මොහොතේ ඉන්න පුද්ගලයෙක් විසින් එයාගේ ඩෙත් එකට අදාළ circumstances ගැන කියවන statement එකක් ගැන. normally law එකට අනුව අපි කියන්නේ මරණාසන්න මොහොතේ ඉන්න කෙනෙක් normally කියන්නේ ඇත්ත කියලා. එයා බොරු කියන්නේ නැහැ කියලා. එතනින් තමයි අපි මේ dying declaration කියන එක හදලා තියෙන්නේ. එතකොට dying declaration කියලා කියන්නේ a statement given by a dying person about the circumstances which lead to his or her death. Normally මේ dying declaration එක ඕනම lay person කෙනෙක්ට record කරගන්න පුළුවන්. ඒ කියන්නේ police officer කෙනෙක්ට නැත්නම් lawyer කෙනෙක්ට මේ විදියට dying declaration එක record කරගන්න පුළුවන්. ඒ වුණාට hospital setting එකකදී mainly doctor තමයි මේකට responsible වෙන්නේ. එතකොට doctor කෙනෙක් විසින් මේ dying declaration එක ගන්නව නම් එතනදී එයාගේ mental status එක ගැන automatically certify කරගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ doctor කෙනෙක් විසින් dying declaration එක ගන්නව නම් automatically එයාගේ mental status එකත් certify වෙනවා. dying declaration එකක් ගද්දී procedures කීපයක් වෙනවා. එතකොට අපිට මේ dying declaration එක record කරගන්න පුළුවන්, document කරගන්න පුළුවන් BHT එකේ. නැත්නම් අපිට ඒක ගොඩක් quickly මේක වෙනවා නම් එයා quickly ඒක සඳහන් කරනවා නම් අපිට ඒක mind එකේ තියාගෙන කියලා පස්සේ ඒක divulge කරන්න පුළුවන්. නැත්නම් අපිට voice recording එකක් නැත්නම් video recording එකක් වුණත් ගන්න පුළුවන්. එතකොට මේක කරද්දි initially අපි note කරගන්න ඕන date එක, time එක, මේ dying declaration එක දෙති date එක, time එක, එතකොට අපි record කරන place එක වගේ දේවල් අපි initially එතන mention කරන්න ඕන. තව important එකක් තමයි අපිට එතන ඉන්න witnesses ලා සාක්ෂිකරුවන්ගේ නම්නුත් මේකේ mention කරන්න ඕන. ඒක අපිට additional advantage එකක් විදියට ගන්න පුළුවන්. witnesses ලා කියන්නේ it may be a nurse නැත්නම් attendants කෙනෙක් නැත්නම් attendant කෙනෙක් නැත්නම් patient ගේ bystander කෙනෙක් උනත් වෙන්න පුළුවන්. සාක්ෂිකරුවෙක් විදියට ඉදිරිපත් වෙන කට්ටියගේ නම් ලියන්න පුළුවන්. ඊට පස්සේ satisfy with the mental and physical state. අපි බලන්න ඕන මේ person ගේ dying declaration එක දෙන person ගේ mental and physical state එක හොඳයිද කියලා. ඊට පස්සේ recorded in the presence of two other independent witnesses. ඒ කියන්නේ අපි මේක record කරගන්න ඕන at least තවත් සාක්ෂිකරුවන් දෙන්නෙක් ඉස්සරහ තමයි අපි මේක record කරගන්න ඕන. normally මේ සාක්ෂිකරුවන් දෙන්න another medical officer කෙනෙක් and a nurse වෙන්න පුළුවන්. ඒක adequate. ඒ වුණාට ගොඩක් හොඳයි parties දෙකෙන් witnesses ලා දෙන්නෙක් ගත්තනම් ඒ කියන්නේ අපේ side එකෙන් තව witnesses කෙනෙක් ඒ කියන්නේ nurse කෙනෙක් හරි කවුරු හරි තව patient ගේ side එකෙන් තව කෙනෙක් ඒ විදිහට parties දෙකෙන් witnesses ලා ගත්තනම් වැඩිය හොඳයි. ඊට පස්සේ recorded in the same language and same words of the patient. කියන්නේ මේ patient එයාගේ dying declaration එක දෙන language එකෙන්ම ඒ words වලින්ම අපි ඒක record කරගන්න ඕන. ඊට පස්සේ මේක recording එක අවසානයේදී අපි ඒක patient ආයිමත් අහන්න ඉඩ දීලා එයා ඒක confirm එයා ඒක හරි කියලා confirm කරාම විතරක් අපිට පුළුවන් signatures අරගෙන එතනින් procedure එක ඉවර කරන්න. ඊට පස්සේ clarifications can be done. අපි මේ
රෙකෝඩින් එක කරගෙන යන අතරේ අපිට පුළුවන් questions අහන්න. එතකොට අපි both the question and the answer දෙකම අපි මේකේ mention කරන්න ඕන. ඊට පස්සේ no leading questions. අපිට leading questions patient ගෙන් අහන්න බෑ. ඒ කියන්නේ example එකක් විදිහට ගත්තොත් මෙයා මොකක් හරි stab injury එකකින් ආපු patient කෙනෙක් නම් අපිට අහන්න බෑ ඔයාව stab කරේ knife එකකින්ද නැත්නම් sword එකකින්ද ඒ වගේ අපිට අහන්න බෑ. අපිට අහන්න පුළුවන් ඔයාව assault කරපු weapon එක මොකක්ද කියලා විතරයි. අපිට direct questions ඒ විදිහට අහන්න බෑ. ඊට පස්සේ අපි question එකක් අහද්දි එයා answer එකක් වෙනුවට gesture එකකින් respond එක දෙනවනම් ඒ කියන්නේ මොකක් හරි අංග චලනයකින් එයා උත්තර දෙනවනම් අපේ responsibility එක තමයි ඒ gesture එක මොකක්ද කියලා note down කරන එක. අපි කවදාවත් gesture එක මොකක්ද කියලා interpret කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ example එකක් විදිහට ගත්තොත් එයා ඔළුව උඩට පල්ලෙහාට වනනවා නම් අපි ඒක ඔව් කියලා උත්තරේ විදිහට ලියන්නේ නැහැ. අපි ඒක mention කරන්න ඕන he was nodding the head up and down කියලා. එතකොට ඒ gesture එක මොකක්ද කියලා ඇත්තටම මොකක්ද ඒකෙන් එයා කියන්නේ කියලා ඉන්ටර්ප්‍රිට් කරන්නේ quotes වලින්. අපි මෙන්ෂන් කරනවා විතර. ඊට පස්සේ at the end අපි date and time එක note කරගන්නවා. ඊට පස්සේ අපි patient ගේ signature එක ගන්නවා. signature එක ගන්න අමාරුයි නම් අපි එයාගේ left thumb impression එකක් ගන්නවා. එතකොට ඒ left thumb impression එකක් ගන්නකොට මේ dying declaration එක record කරන කෙනා සාක්ෂිකරුවා විදියට ඉන්නවා ඒ thumb impression එකට. ඊට පස්සේ තව අපිට මෙතන හිටපු අනිත් witnessesලා දෙන්නගේ signs නුත් මේකට දාන්න පුළුවන්. දාන්න ඕන. ඊට පස්සේ එතනින් මේ dying declaration එකේ value එක වැඩි වෙනවා. ඒ දෙන්නගේ presence එක each other certify කරගෙන අපි ඒ දෙන්නගේ signs දෙකක් ගන්නවා. ඊට පස්සේ මේ dying declaration එක ගන්න අතරමැදදී patient නැති වුණොත් අපිට පුළුවන් ඒක BHT එකේ mention කරලා doctor කියන්නේ අපේ sign එක දාලා තව අනිත් සාක්ෂිකරුවන් දෙන්නගේ sign එක දාලා proceed කරන්න. නැත්තම් ඒ වගේම තව අපිට මෙයාගේ sign එක ගන්න බැරි අවස්ථාවක් නම් sign එක ගන්නත් බැරි එයාගේ thumb impression එක ගන්නත් බැරි අවස්ථාවක් ආවොත් තව dying declaration එක දීලා ඉවරණු ගමන් මෙයා මැරුණොත් ඒකත් අපි මේකේ mention කරලා signs අරගෙන procedure එක ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මේක submit කරන්න පුළුවන් director හරහා පොලිසියට දීලා courts වලට දෙන්න පුළුවන්. එතකොට dying declaration එක දීලා ඉවර වෙලා patient දිගටම එයාට හොඳ වෙලා කොහොම හරි එයා දිගටම survive වුණොත් මේ dying declaration එකෙන් value එකක් නැති වෙලා යනවා. මොකද එයාට දැන් courts වලට ගිහිල්ලා එයාට evidence දෙන්න පුළුවන් නිසා dying declaration එකේ value එක නැති වෙලා යනවා. ඒ වුණාට අපි මේක දැනටමත් courts වලට යවලා තියෙන නිසා courts වලින් මේ statement එක use කරන්න පුළුවන් contradictions mark කරගන්න. For an example, දැන් මෙයා dying declaration එකේදී mention කරොත් මට stab injury එක කරේ මගේ wife කියලා. ඊට පස්සේ එයා හොඳ වෙලා එයා courts වලට ගිහිල්ලා කිව්වොත් මගේ මේ stab injury එක කරේ මගේ යාළුවෙක් කියලා. එතකොට courts වලින් මෙයාට challenge කරන්න පුළුවන් නෑ ඔයා dying declaration එකේ mention කරලා තියෙන්නේ ඔයාගේ wife ඔයාට stab කරා කියලා. ඒ විදියට එයාලට contradictions mark කරගන්න පුළුවන්. mark කරගන්න මේක use කරන්න පුළුවන්. ඊට පස්සේ මේ dying declaration එකකදී courts වලින් check කරන්න පුළුවන් අපි මේක හරියට කරලාද නැද්ද කියලා check කරන්න
points කීපයක් යොදා ගන්න. කියන්නේ at the time of the recording of the dying declaration, was the patient conscious, rational or confused? Courts වලින් check කරනවා මේ dying declaration එක කරන වෙලාවේදී මේ patient conscious හොඳ සිහි බුද්ධියෙන් හිටියද කියලා. ඒක නිසා අපි ඒක mention කරන්න ඕන BHT එකේ. මේ dying declaration එක ලියන වෙලාවේ මෙයාගේ mental status එක ගැන අපි BHT එකේ mention කරන්න ඕන. ඊට පස්සේ courts වලින් අපිට challenge කරන්න පුළුවන් මේ patient ඒ වෙලාවේ හිටියේ pain එකකින්ද කියලා. එයා pain එකකින්ද හිටියේ නැත්නම් pain killers අරගෙනද හිටියේ නැත්නම් එයා shock එකකද හිටියේ කියලා courts වලින් අපිට challenge කරන්න පුළුවන්. තව මේ patient හිටියේ concussion state එකකද කියලා එයාලා අපිට challenge කරන්න පුළුවන්. head injury එකකින් පස්සේ concussion state එකකද patient හිටියේ කියලා courts වලින් අපිට challenge කරන්න පුළුවන්. මොකද එතනින් dying declaration එකට affect වෙන නිසා. ඊට පස්සේ courts වලින් අපිට challenge කරන්න පුළුවන් මේ patient speak කරපු language එක සහ officer medical officer එක record කරපු විදිය ගැන. ඒ කියන්නේ medical officerට ඒ patient කිව්ව වචන names dates times clearly ඇහුණද කියලා and clearly ඒවා record කරාද කියලා එයාලා අපිට challenge කරලා අහන්න පුළුවන්. ඊට පස්සේ තව එයාලට බලන්න පුළුවන් medical officer මොනවත් leading questions අහුවද කියලා. හදිසියවත් මොනවා හරි leading questions ටිකක් අහලා තිබුණොත් මේ dying declaration එකේ value එක අඩු වෙනවා. ඊට පස්සේ එයාලා අපිට challenge කරන්න පුළුවන් ඔයාලා හරියට මේක translate කරාද කියලා. එයාලා patient මොකක් හරි වෙන language එකකින් කතා කරොත් මෙයාලා හරියට ඒක translate කරාද හරියට ඒක interpret කරාද කියලා අපිට challenge කරන්න පුළුවන්. dying deposition කියලා කියන්නේ dying declaration එක වගේමයි. ඒ වුණාට ඒක record කරන්නේ magistrate. එතකොට magistrate එනවා ward එකට තව lawyers ලා දෙන්නෙක් එක්ක. ඒ lawyers ලා දෙන්න represent කරන්නේ prosecution and defense. ඒ කියන්නේ parties දෙක represent කරන්නේ. example එකක් විදිහට ගත්තොත් මේ patient stab injury එකක් වගේ වෙලා ඉන්න patient කෙනෙක් නම් එතකොට ඒ patient ව represent කරන lawyer and assailant represent කරන lawyer තමයි ward එකට එන්නේ. magistrate එක ඇවිල්ලා මේ dying deposition එක ගන්න. එතකොට මෙතනදී parties දෙකක් ඉන්න නිසා already එයාලා cross examination එකක් කරනවා. questions අහලා එයාලා එතන cross examination එකක් කරනවා. ඒක නිසා මේ dying deposition එකේ value එක enhance වෙනවා. dying declaration එකකට වඩා. එතකොට මේ dying deposition එකකදී අපේ duty එක තමයි ward එකේ doctor විදියට අපිට මේ dying deposition එකට facilitate කරන්න පුළුවන්. ඒ වගේම doctor කෙනෙක් ඉඳෙද්දි මේ patient ගේ mental status එක certify වෙනවා. එතකොට dying deposition and dying declaration එකක තියෙන main difference එක තමයි dying deposition එකක් record කරන්නේ magistrate and there are two lawyers representing each party and cross examination එකක් වෙනවා. ඊට පස්සේ තියෙන්නේ fitness to plead. fitness to plead කියලා කියන්නේ the ability to say whether a person is guilty or not. ඒ කියන්නේ තමන් වැරදිකාරයෙක්ද තමන් නිවැරදිකාරයෙක්ද කියලා කියන්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ අපිට මේක important වෙන්නේ hospital එකේදී patient කෙනෙක් ඇවිල්ලා කියන්න පුළුවන් එයාට courts වලට යන්න ඕන එයා guiltyද නැද්ද කියලා case එකකට කියන්න එයා courts වලට යන්න ඕන කියලා. එතකොට ඒ වගේ situation එකකදී තමයි අපි මේ ඒ පුද්ගලයාට fitness to plead එයා
වැරදිකාරයෙක්ද එයා නිවැරදිකාරයෙක්ද කියලා කියන්න එයාට හැකියාවක් තියනවද කියලා අපි බලන්නේ අන්න ඒ වගේ අවස්ථාවකදී. එතකොට ඒ වගේ දෙයකදී අපි patient ගෙන් questions කීපයක් අහනවා. එයාට මේ ගැන idea එකක් තියනවද කියලා බලන්න. එතකොට අපිට අහන්න පුළුවන් about the understanding of the court proceedings. ඒ කියන්නේ අපිට patient ගෙන් අහන්න පුළුවන් courts වලදී වෙන දේ ඔයා දන්නවද කියලා. ඒ කියන්නේ how to go to the courts, how it happens, ඊට පස්සේ යන්න ඕන court එක, ඊට පස්සේ ඔයාගේ counsel ට ඔයා කතා කරලාද තියෙන්නේ. ඒ වගේ questions අහන්න පුළුවන්. court proceedings ගැන එයා දන්නවද කියලා බලන්න. ඊට පස්සේ අපිට පුළුවන් එයාගෙන් අහන්න do you understand the charges against you කියලා. ඒ කියන්නේ ඒ පුද්ගලයාට එරෙහිව තියෙන charges මොනවද කියලා එයාට idea එකක් තියෙනවද කියලා අපිට බලන්න පුළුවන්. ඒ කියන්නේ for an example එයාට murder case එකකට නම් තියෙන්නේ නැත්නම් theft එකකට charge එකක්ද තියෙන්නේ කියලා එයාට idea එකක් තියෙනවද කියලා අපිට බලන්න පුළුවන්. ඊට පස්සේ distinguish between a plea of guilty and non-guilty. ඒ කියන්නේ මේක අපිට mainly වැදගත් වෙන්නේ psychiatric board එකේදී අපිට අහන්න පුළුවන් ඔයා මේ guilty and non-guilty අතර වෙනස ඔයාට තේරෙනවද කියලා. ඊට පස්සේ ability to challenge the jurors. ඒ කියන්නේ සමහර court cases තියෙනවා jury එකක් ඉන්නවා. එතකොට එයාලා lay persons ලා ටිකක් එක්ක jury එකක් ඉන්නවා. එතකොට එයාලා questions and answers අහලා එයාලා jury එක තමයි decide කරන්නේ මේ person guilty ද නැද්ද කියලා. එතකොට මේ කෙනාට පුළුවන් වෙන්න ඕන jury එකට challenge කරන්න. questions අහලා jury එකට එතනදී challenge කරන්න පුළුවන් ability එකක් තියෙනවා. එහෙම තියනවද කියලා අපිට check කරලා බලන්න ඕන. ඊට පස්සේ making a proper defense. ඒ කියන්නේ එයා වැරදිකාරයෙක් නෙවෙයි නම් ඒකට හේතුව කියන්න එයාට පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ එයාට කියන්න පුළුවන් වෙන්න ඕන එයා self defense එකක් කරේ නැත්නම් ඒක sudden provocation එකක්, sudden fight එකක්. අන්න ඒ විදිහට එයාට කියන්න පුළුවන් වෙන්න ඕන. අපි ඒක check කරන්න ඕන. එයාට එහෙම කියන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ follow the evidence given by witnesses intelligently. අනිත් සාක්ෂිකරුවන් විසින් කියන evidence එයාට තේරුම් ගන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ instruct his counsel on behalf of him. ඊට පස්සේ අපිට අහන්න පුළුවන් did you meet your counsel? මෙතන counsel කියලා කියන්නේ mostly lawyer කෙනෙක්. එයාගේ legal matter වලට advice කරන lawyer. එයා තමයි මේ client ව court එකේදී represent කරන්නේ. අපිට අහන්න පුළුවන් ඔයාගේ counsel එක discuss කරාද මේ matter එක ගැන එයාව හම්බුණාද? ඒ විදිහට අපිට මේ patient ගෙන් questions අහන්න පුළුවන්. ඊට පස්සේ ability to cross examine witnesses. අපිට අහන්න පුළුවන් did you instruct your counsel to cross examine the witnesses? අනිත් witnesses ලගෙන් questions අහලා cross examine කරන්න පුළුවන්ද කියලා එයාට idea එකක් තියනවද කියලා අපිට අහන්න පුළුවන්. එතකොට අපි මෙතනදී mainly බලන්නේ මෙයාට මේ විදියට courts වලට යන්න physical මෙයාට මේ විදියට questions අහලා අපි තීරණය කරනවා මෙයාට courts වලට යන්න physical and mental ability එකක් තියෙනවද කියලා. හදිසියවත් මෙයාට physical ability එකක් තිබ්බේ නැත්නම් එයාට අමාරු වෙනවා courts වල ගිහිල්ලා පැය ගාණක් trials වලට නැගිටගෙන ඉඳලා හැම කරන්න. ඊට පස්සේ එයාට mental ability එකක් නැත්නම් ඒ කියන්නේ එයාට මොකක් හරි psychiatric problem එකක් තියෙනවා නම් සමහර විට එයා වැරදිකරුවා නොවුනට එයා ගිහිල්ලා එතන කියන්න පුළුවන්
එයා තමයි වැරදිකාරයා කියලා. මොකද එයාට සයිකියාට්‍රික් ප්‍රොබ්ලම් එකක් තියෙන නිසා. ඒක නිසා අපිට මේ විදියට ක්වෙස්චන්ස් අහලා අපිට අයිඩියා එකක් අරගෙන සර්ටිෆයි කරන්න පුළුවන් whether he has a fitness to plead or not කියලා. ඒ ටික තමයි ඒ ලෙක්චර් එකේ තියෙන්නේ. So thank you.